මේ 2021 පන්තියට දාන වීඩියෝ එක. දැන් 2021 පන්තියේ අපි ආලෝකයේ පාඩම් පටන් ගන්න තියෙන්නේ. කලින් සති දෙකේ අපි සාකච්ඡා කරේ පරාවර්තනයට අදාළව තියරි කොටස් ටිකයි උදාහරණ ටිකයි. හරිනේ? පරාවර්තන ඉවරයි. දැන් මම අද හිතාගෙන ඉන්නේ වර්තනය පටන් ගන්න. ආලෝක කිරණවල වර්තනය. මේ වර්තනය ඇත්තරම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. හරිනේ? හොඳට අහගෙන ඉන්න. වර්තනය අපි ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. තල පෘෂ්ඨ වර්තනය, ප්‍රිස්ම වර්තනය, කාච වර්තනය. හරිනේ? තල පෘෂ්ඨ තුලින් වර්තනය වීම, ප්‍රිස්ම තුලින් වර්තනය වීම සහ කාච තුලින් වර්තනය වීම කියලා. ඒතර වර්තනය කියන්නේ ටිකක් ලොකු පාඩමක්. වර්තනය යටතේ අපි තල පෘෂ්ඨ වර්තනය, ප්‍රිස්ම වර්තනය, කාච වර්තනය කියලා නැවත ප්‍රධාන කොටස් තුනක් ඉගෙන ගන්න. හරිද? එහෙනම් අපි අද පටන් ගන්නේ වර්තනය. ලියන මාතෘකාව වර්තනය. වර්තනය කියන්නේ එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට තරංග ගමන් කරනකොට තරංගවල ගමන් මාර්ගය වෙනස් වීම. හරිනේ? තරංග එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කරනකොට තරංගයේ ගමන් මාර්ගය වෙනස් වීම තමයි අපි වර්තනය කියලා හඳුන්වන්නේ. වර්තනය ගැන මූලිකම වශයෙන් අදහසක් ඕගොල්ලන්ට උගන්වලා ඇති රැලිති ටැංකිය පාඩමේදී. දැන් මේ රටේ තියෙන වසංගත තත්ත්වයක් එක්ක අපිට ක්ලාස් නවත්තන්න උනේ මාර්තු මාසේ 12 වගේ. එතකොට මාර්තු 14 වෙනිදා මුලින්ම දාපු වීඩියෝ එක. අපි දැන් වීඩියෝ දාන්න පටන් ගත්තේ ක්ලාස් නවත්තපු නිසානේ. මාර්තු 14 වෙනිදා මුලින්ම දාපු වීඩියෝ එකේ තමයි අපි රැලිති ටැංකිය පාඩම කරේ. රැලිති ටැංකිය පාඩමේ ඒ කියන්නේ අපේ මුල්ම වීඩියෝ එකේ 2021කට දාපු මුල්ම වීඩියෝ එකේ මම පැහැදිලි කරලා ඇති වර්තනය කියන්නේ මොකක්ද කියලා. වර්තනය කියන්නේ තරංග එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට ගමන් කරනකොට මාර්ගය වෙනස් වීම. රැලිති ටැංකිය මගින් වර්තනය ආදර්ශනය කරන්නේ කොහොමද කියලාත් අපි එදා කතා කරා. හරිනේ? එතකොට මේ වර්තනය කියන වචනේ මුලින්ම එන්නේ දෝලන තරංග පාඩමේදී. දෝලන තරංග පාඩමේ රැලිති ටැංකියෙන් තමයි අපි වර්තනය කියන වචනේ මුලින්ම ඔලුවට දාන්නේ. මේ පාඩමේදී කතා කරන්නේ ආලෝක කිරණ නැත්නම් ආලෝක තරංග වර්තනය වෙන්නේ කොහොමද කියලා. හරිනේ? අපි මේ පාඩමේ කතා කරන්නේ සියලුම තරංග වර්තනය වෙන විදිය ගැන නෙවෙයි. ආලෝක තරංග නැත්නම් ආලෝක කිරණ වර්තනය වෙන්නේ කොහොමද කියලා විතරයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න. පැහැදිලිද? ඒ යටතේ ලියන්න. වර්තනය කියන මාතෘකාව යටතේ ලියන්න. ආලෝක කිරණ එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කිරීමේදී කිරණවල ගමන් මාර්ගය වෙනස් වීම වර්තනය ලෙස හඳුන්වයි. බෝඩ් එක බලන්න. මම මේ ඇඳලා තියෙන්නේ අවස්ථා දෙකක්. හරිනේ? මේ පැත්තේ තියෙන්නේ වාතය සහ ජලය මාධ්‍ය දෙකක්. මේ පැත්තේ තියෙන්නේ වාතය සහ වීදුරු මාධ්‍ය දෙකක්. වාතයයි ජලයයි වෙන් කරන අතුරු මුහුණතක් තියෙනවා. වාතය සහ ජලය වෙන් කරන සීමාවක් තියෙනවා. ඒ මාධ්‍ය වෙන් කරන සීමාවට අපි කියන්නේ අතුරු මුහුණත. වාතයයි වීදුරුවයි වෙන් වෙන සීමාවක් තියෙනවා. ඒ සීමාවට අපි කියන්නේ අතුරු මුහුණත. හරිනේ? මාධ්‍ය වෙන් වෙන සීමාව මොකද්ද? අතුරු මුහුණත. මේ අතුරු මුහුණත මත ආලෝක කිරණයක් පතනය වෙනවා. අතුරු මුහුණත මත ආලෝක කිරණයක් පතනය වෙනවා. අපි ඒකට කියන්නේ පතන කිරණය. අතුරු මුහුණතට අපි ආලෝක කිරණය පතනය වන ලක්ෂයේදී අභිලම්බයක් ඇන්දොත් අතුරු මුහුණතට කිරණය පතනය වන ලක්ෂයේදී අපි ලම්බකයක් ඇන්දොත් ඒ අභිලම්බය හා පතන කිරණය අතර කෝණය අභිලම්බය හා පතන කිරණය අතර කෝණය අපි කියන්නේ පතන කෝණය. හරිද? ඊළඟට මේ ආලෝක කිරණය වාතයේ සිට එක්ක ජලයට ඇතුල් වෙනවා. එහෙම නැත්නම් වීදුරුවට ඇතුල් වෙනවා. වාතයත් පාරදෘශ්‍යයි, ජලයත් පාරදෘශ්‍යයි, වීදුරුත් පාරදෘශ්‍යයි. හරිනේ? වාතයේ සිට මේ කිරණය ජලයට හෝ වීදුරුවට ඇතුල් වෙනවා. ඒ විදිහට අනිත් මාධ්‍යයට කිරණ ඇතුල් වෙනකොට ඒ කිරණේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. හරිනේ? ඒ ගමන් මාර්ගය වෙනස් වීමට අපි කියනවා වර්තනය. එහෙනම් මේ තියෙන්නේ වර්තනයෙන් පසු කිරණ. වර්තනයෙන් පසු කිරණය තමයි මේ තියෙන්නේ. හරිනේ? වර්තනයෙන් පසු කිරණය තමයි මේ තියෙන්නේ. එහෙනම් වර්තනයෙන් පසු කිරණය මම නම් කළා දිනවා වර්තිත කිරණය. වර්තිත කිරණය. හරි?
ඊළඟට අපි අර අභිලම්බයක් යන්දනේ පතන ලක්ෂයේදී. ඒ පතන ලක්ෂයේදී යඳින අභිලම්බයයි වර්තිත කිරණයයි අතර කෝණයක් තියෙනවා. මෙතෙන් පතන ලක්ෂයේදී යඳින අභිලම්බයයි වර්තිත කිරණයයි අතර කෝණය. අපි ඒකට කියන්නේ වර්තන කෝණය. මම R කියලා ගත්තේ වර්තන කෝණය. දැන් මේ කිරණය එක පාරදෘශ්‍ය මාධ්‍යයකින් නම් තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට යනකොට මාර්ගය වෙනස් වෙනවනේ. මෙන්න වෙනස් වෙච්ච ප්‍රමාණය. මම පතන කිරණය දික් කරා. මේ කඩිරකින් තියෙන්නේ පතන කිරණය දික් කරාම. හරිද? මෙතනත් එහෙමයි. පතන කිරණය දික් කරාම තමයි කඩිරකින් යන්නේ. ඒ පතන කිරණයට සාපේක්ෂව වර්තිත කිරණයේ ගමන් මාර්ගය වෙනස් වෙලා තියෙනවා. කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙලාද? d ප්‍රමාණයකින් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේ කිරණය කොච්චර හැරිලාද? d ප්‍රමාණයක් හැරිලා. අන්න ඒකට අපි කියනවා කිරණය අපගමනය වීම. පතන කිරණය වර්තනය වුණාට පස්සේ එයාගේ පෙර ගමන් මාර්ගයට සාපේක්ෂව වෙනස් ගමන් මාර්ගයක යන්නේ. ගමන් මාර්ගය අපගමනය වෙනවා. හැරෙනවා. ඒ අපගමනය වන ප්‍රමාණය අපි කියන්නේ d අපගමන කෝණය කියලා. හරිද? ඔන්න ඔය ටික ඔලුවට දාගන්න. පාරදෘශ්‍ය මාධ්‍ය වෙන් කරන සීමාව අතුරු මුහුණත. අතුරු මුහුණත මත පතනය වන කිරණය පතන කිරණය. පතන ලක්ෂයේදී යඳින අභිලම්බය හා පතන කිරණය අතර කෝණය පතන කෝණය. කිරණ අනිත් පාරදෘශ්‍ය මාධ්‍යයට ඇතුල් වෙනවා. වර්තනය වෙනවා. වර්තනය වීමෙන් පසු කිරණ වර්තිත කිරණය. අභිලම්බය හා වර්තිත කිරණය අතර කෝණය වර්තන කෝණය. ගමන් මාර්ගයේ වෙනස් වූ ප්‍රමාණය අපගමනය. අපගමන කෝණය. ඔයාට මේ රූප සටහන දිහා හොඳට බැලුවොත් ජ්‍යාමිතිය තේරෙනවා නම් අපගමන කෝණය d අපගමන කෝණය d සමාන වෙන්න ඕන I ඍණාර්ථ. හොඳට බලන්න තේරෙනවද කියලා? අපගමන කෝණය d සමාන වෙන්න ඕන I ඍණාර්ථ. මොකද මේක I නම් මේ සම්පූර්ණ කෝණය I ප්‍රතිමුඛයි. I වලින් R අඩු කරාම ඊටු ටික තමයි d. පැහැදිලිද? I වලින් R අඩු කරාම ඊටු ටික තමයි d වෙන්නේ. එහෙනම් අපගමන කෝණය මෙතන I ඍණාර්ථ. මේක ඇඳගත්තද? පහලින් ලියන්න මෙහෙම. වර්තනයට හේතුව වන්නේ ආලෝක කිරණ එක් එක් මාධ්‍ය තුලින් ගමන් කරන ප්‍රවේගය එකිනෙකට වෙනස් වීමයි. හරිද? වර්තනය වීමට හේතුව තමයි ආලෝක කිරණ එක් එක් මාධ්‍ය තුලින් එකිනෙකට වෙනස් ප්‍රවේග වලින් ගමන් කිරීම. අපි ඒක රැලිටි ටැංකියේදීත් කිව්වා. මතකද දන්නේ? රැලිටි ටැංකියේ පාඩමේදී කිව්වා වර්තනය ආදර්ශනය කරන්න නම් රැලිටි ටැංකියේ ගැඹුර වෙනස් ප්‍රදේශ දෙකක් ඕන කියලා. මොකද රැලිටි ටැංකියේ ගැඹුර වෙනස් වෙනකොට තරංගවල ප්‍රවේගය වෙනස් වුණා. ප්‍රවේගය වෙනස් වෙනකොට තමයි වර්තනය වීමක් උනේ. හරිද? රැලිටි ටැංකියේ අපි ගැඹුර වෙනස් ප්‍රදේශ දෙකක් හැදුවා. ඒ ප්‍රදේශ දෙකේ ගැඹුර වෙනස් වෙනකොට තමයි තරංගවල ප්‍රවේගය වෙනස් වුනේ. ප්‍රවේගය වෙනස් වෙනකොට තමයි මාර්ගය වෙනස් වුනේ. වර්තනය වුනේ. හරිනේ? එහෙනම් ආලෝක කිරණ වර්තනය වීමටත් හේතුව එක් එක් මාධ්‍ය තුලින් එකිනෙකට වෙනස් ප්‍රවේග වලින් ගමන් කිරීම. අලුත් පෙළකින් ලියන්න. උදාහරණයක් වශයෙන් ආලෝක කිරණ පහළට ලියන්න. හොඳේ? උදාහරණයක් වශයෙන් ආලෝක කිරණ කියලා ඊළඟ පෙළියෙන් ලියන්න. වාතයේ තුලින් ප්‍රවේගය. වාතයේ තුලින් ප්‍රවේගය. කීයද වාතයේ තුලින් ප්‍රවේගය? සාමාන්‍යයෙන් ආලෝක කිරණ රික්තය තුලින් ගමන් කරන ප්‍රවේගය 3 වැඩි කිරීම 10.8 ms ඍණ 1. ආලෝක කිරණ රික්තය තුලින් ගමන් කරන ප්‍රවේගය 3 වැඩි කිරීම 10.8 ms ඍණ 1. අපි වාතය තුලින් ගමන් කරන ප්‍රවේගයත් මේ යගේම කියලා ගන්නවා. ඇත්තටම වාතය තුලින් ගමන් කරන ප්‍රවේගය මීට ඉතාමත් ආසන්නයි. ඒ නිසා වාතය තුලින් ගමන් කරන ප්‍රවේගය 3 වැඩි කිරීම 10.8යි තප්පරයට මීටර කියලා ගන්නවා. හරිනේ? ඊළඟ පෙළියෙන් ලියන්න. එතනම පල්ලෙහා පෙළියෙන් ජලය තුලින් ගමන් කරන ප්‍රවේගය. ජලය තුලින් ගමන් කරන ප්‍රවේගය. ආලෝක කිරණ ජලය තුලින් ගමන් කරන ප්‍රවේගය කීයද? ජලය තුලින් ගමන් කරන ප්‍රවේගය 2.25 වැඩි කිරීම 10.8 ms ඍණ 1. 2.25 වැඩි කිරීම 10.8 ms ඍණ 1.
ඊළඟ පේලියෙන් ලියන්න. වීදුරු තුලින් ගමන් කරන ප්‍රවේගය. වීදුරු තුලින්. කීයද වීදුරු තුලින් ගමන් කරන ප්‍රවේගය? වීදුරු තුලින් ගමන් කරන ප්‍රවේගය 2 වැඩි කිරීම 10/8යි ms ඍණ 1. හරිද? 2 වැඩි කිරීම 10/8යි ms ඍණ 1. පැහැදිලිද? දැන් එතකොට ආලෝක කිරණ වාතය තුලින් ගමන් කරන ප්‍රවේගය 3 වැඩි කිරීම 10/8යි. ජලය තුලින් ගමන් කරන ප්‍රවේගය 2.25යි 10/8යි. වීදුරු තුලින් ගමන් කරන ප්‍රවේගය 2 වැඩි කිරීම 10/8යි. මෙන්න වාතය, මෙන්න ජලය, මේ පැත්තේ වීදුරු. මාධ්‍ය වෙනස් වෙනකොට ප්‍රවේගය වෙනස් වෙනවා. ප්‍රවේගය වෙනස් වෙනකොට මාර්ගය වෙනස් වෙනවා. වර්තනය වෙනවා. හරිද? වර්තනය වෙනවා. අලුත් පෙළකින් ලියන්න. ආලෝක කිරණවල වේගය වැඩි මාධ්‍ය විරල මාධ්‍ය ලෙසත් විරල මාධ්‍ය ඒ වචනේ අලුත් නැහැ ඔයාට. රැල්ටිරන් කීදිත් කිව්වා ප්‍රවේගය වැඩි මාධ්‍ය විරල මාධ්‍ය ලෙසත් ආලෝක කිරණවල වේගය අඩු මාධ්‍ය ගහන මාධ්‍ය ලෙසත් සලකයි. වේගය අඩු මාධ්‍ය ගහන මාධ්‍ය ලෙසත් සලකයි. මේ වචන දෙක අලුත් නැහැ. රැල්ටි ටැංකියේදී කිව්වා විරල ගහන. හරිද? ගහන මාධ්‍ය ලෙසත් සලකයි. කිසියම් මාධ්‍යක විරල හෝ ගහන බව තීරණය කරනු ලබන්නේ තවත් මාධ්‍යයකට සාපේක්ෂවය. හරිද? රයිට්. මේක බලන්න දැන් මෙතන විරල ගහන තීරණය කරන්නේ තවත් මාධ්‍යයකට සාපේක්ෂව. විරල වෙන්නේ ප්‍රවේගය වැඩි නම්. ගහන වෙන්නේ ප්‍රවේගය අඩු නම්. දැන් බලන්න වාතයයි ජලයයි ගත්තොත් සංසන්දනය කරන්න. මෙන්න වාතය, ජලය, වීදුරු. හරිද? වාතයයි ජලයයි ගත්තොත් කාගේද ප්‍රවේගය වැඩි? වාතයේ වැඩි. කවුද විරල? වාතය විරලයි. හරිනේ? ජලය ප්‍රවේගය අඩුයි. එහෙනම් සාපේක්ෂව ජලය ගහනයි. පැහැදිලිද? ප්‍රවේගය වැඩි මාධ්‍ය වාතය විරලයි. ප්‍රවේගය අඩු මාධ්‍ය ජලය ගහනයි. මේ දෙන්නා සාපේක්ෂව සංසන්දනය කරේ විරල ගහන. මෙතන දෙන්නේ වාතයේ ප්‍රවේගය වැඩි. වාතය විරලයි. වීදුරු වල ප්‍රවේගය අඩුයි. වීදුරු ගහනයි. මේ මාධ්‍ය දෙක සංසන්දනය කරොත් වාතය විරලයි, වීදුරු ගහනයි. පැහැදිලිද? ඒ ටික ලියාගත්තා නම් හරිනේ. ප්‍රවේගය සංසන්දනය කිරීමෙන් මාධ්‍යයේ විරල ගහන බව තීරණය කරන්න පුළුවන්. නිතරම මාධ්‍ය දෙකක් අරගෙන තමයි එකිනෙක සංසන්දනය කරලා බලන්නේ සාපේක්ෂව කවුද විරල කවුද ගහන කියලා. හරිනේ? ප්‍රවේගය වැඩි මාධ්‍ය විරලයි, ප්‍රවේගය අඩු මාධ්‍ය ගහනයි. හරිනේ? එහෙමයි ගන්න. අලුත් පෙළකින් ලියන්න. පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් අතර ආලෝක කිරණ සම්ප්‍රේෂණය වීමේදී මාධ්‍යවල ගහන හෝ විරල බව අනුව කිරණයේ ගමන් මාර්ගය පුරෝකතනය කළ හැක. බෝඩ් එක බලන්න. පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් අතරේ ආලෝක කිරණයක් සම්ප්‍රේෂණය වෙනකොට, ඒ කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් හරහා ආලෝක කිරණයක් ගමන් කරනකොට, ආලෝක කිරණයක් ගමන් කරනකොට මාධ්‍යවල ගහන හෝ විරල බව අනුව අපට පුළුවන් කිරණයේ ගමන් මාර්ගය පුරෝකතනය කරන්න. කිරණය කොයි පැත්තට යාවිදි කියලා අපිට මුලින් අනාවැකි පළ කරන්න පුළුවන්. දැන් මේක බලන්න. කිරණය ගහන මාධ්‍යයක සිට මම ඇඳලා තියෙනවා අතුරු මුහුණට ගහන විරල සීමාව වෙන් කළා මාධ්‍ය ලියලා තියෙනවා ගහන විරල කියලා. ආලෝක කිරණය ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට සම්ප්‍රේෂණය වුණා. හරිනේ?
ආලෝක කිරණය ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට සම්ප්‍රේෂණය වුණොත් කිරණය ගමන් කරන්නේ අභිලම්බයෙන් ඉවතට. හරිද? එහෙනම් මේ වගේ අවස්ථාවක අපි දන්නවා මේක පතන කෝණය, පතන කිරණය අභිලම්බයේ සමග සාධන කෝණය, මේක වර්තන කෝණය, වර්තන කිරණය අභිලම්බයේ සමග සාධන කෝණය, පතන කෝණයට වඩා වර්තන කෝණය විශාලයි. මේ අවස්ථාවේදී පතන කෝණයට වඩා වර්තන කෝණය විශාලයි. ගහන සිට විරලට සම්ප්‍රේෂණය වෙනවා නම් කිරණය අභිලම්බයෙන් ඉවතට තමයි හැරෙන්නේ. අභිලම්බයෙන් ඉවතට හැරෙන්නේ. අපගමනය වෙන්නේ අභිලම්බයෙන් ඉවතට. පැහැදිලිද? මේ අවස්ථාවට ආලෝක කිරණය විරල මාධ්‍යයක ඉඳන් ගහන මාධ්‍යයකට ඇතුල් වෙන්නේ. ඒතර අපි දන්නවා මේක තමයි පතන කිරණය, මේක තමයි පතන කෝණය. මේක තමයි වර්තිත කිරණය, මේක තමයි වර්තන කෝණය. විරල මාධ්‍යයේ ඉඳන් ගහන මාධ්‍යයට ඇතුල් වෙනවා නම් ආලෝක කිරණය අභිලම්බයේ දෙසට හැරෙනවා. හරිද? ආලෝක කිරණය අභිලම්බයේ දෙසට හැරෙනවා. මේ අවස්ථාවේ පතන කෝණය විශාලයි, වර්තන කෝණය කුඩයි. අපගමනය වෙන්නේ අභිලම්බයේ දෙසට. ගහන සිට විරලට යනවා නම් අභිලම්බයෙන් ඉවතට අපගමනය වෙනවා. විරල සිට ගහන මාධ්‍යයකට ඇතුල් වෙනවා නම් අභිලම්බයේ දෙසට අපගමනය වෙනවා. අපිට මේ විදිහට පුරවකථනය කරන්න පුළුවන් කොයි පැත්තට හැරේවිද? අභිලම්බයේ දෙසට හැරේවිද, ඉවතට හැරේවිද කියලා. පැහැදිලිද? සටහන් දෙක නිවැරදි වෙනකන් ඕනනම් සටහන් දෙක යටින් මෙහෙමත් ලියා ගන්න. ඔයාගේ වචනෙන් ලියා ගන්න. ගහන සිට විරලට සම්ප්‍රේෂණය වෙනකොට අභිලම්බයෙන් ඉවතට හැරෙයි. විරල සිට ගහනට සම්ප්‍රේෂණය වෙනකොට අභිලම්බයේ දෙසට හැරෙයි. ඔයා කැමති නම් ඔයාගේ වචන වලින් ඒ ටික ලියා ගන්න. හරි? ලියන ඊළඟ මාතෘකාව ආංශික පරාවර්තනය. ආංශික පරාවර්තනය. එඳගන්න මේ සටහන. ඒ යටතේ ලියන්න ආලෝක කිරණයක් පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් අතර වර්තනය වීමේදී අතුරු මුහුණත මත පතනය වන ශක්තියෙන් සුළු ශක්ති ප්‍රමාණයක් නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වේ. මෙය ආංශික පරාවර්තනය ලෙස හඳුන්වයි. හරිද? මේක බලන්න. මෙන්න අතුරු මුහුණත. උඩ පැත්තේ තියෙන විරල මාධ්‍යයක්, යට පැත්තේ තියෙන ගහන මාධ්‍යයක්. අපි එහෙම හිතමු. එහෙනම් ආලෝක කිරණය පතනය වෙලා වර්තනය වෙලා ගහන මාධ්‍ය තුලට ගමන් කරනවා. වර්තනය වීමක් වෙනවා. මෙතනදී පතන කිරණය යම්කිසි ශක්තියක් ආලෝක කිරණයත් එක්ක ශක්ති ප්‍රමාණයක්, අපි කියන්නේ ආලෝක ශක්තිය, යම්කිසි ශක්ති ප්‍රමාණයක් ඇවිල්ලා අතුරු මුහුණතේ ගැටෙනවා. ඒ ගැටෙන ආලෝක ශක්තියෙන් සුළු ප්‍රමාණයක් නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වෙනවා. වැඩි ශක්ති ප්‍රමාණයක් ගහන මාධ්‍ය තුලට වර්තනය වෙනවා. සුළු ශක්ති ප්‍රමාණයක් නැවත එම මාධ්‍යයටම පරාවර්තනය වෙනවා. අන්න ඒකට අපි කියන්නේ ආංශික පරාවර්තනය කියලා. පැහැදිලිද? පතන කිරණය රැගෙන එන ශක්තියෙන් සුළු ශක්ති ප්‍රමාණයක් නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වීම ආංශික පරාවර්තනය. දැන් මෙතන පතන කිරණය, වර්තිත කිරණය, පතන කෝණය, වර්තන කෝණය, අපගමන කෝණය. විරල මාධ්‍ය උඩ තියෙන්නේ, ගහන මාධ්‍ය යට තියෙන්නේ. වර්තනය වෙනකොට පතනය වන ශක්තියෙන් සුළු ශක්ති ප්‍රමාණයක් නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වෙනවා. අපි ඒකට කියන්නේ ආංශික පරාවර්තනය කියලා. පැහැදිලිද? මේක ඇඳනේ. දැන් මෙතන තියෙන සංකේත ඔක්කොම වගේ ඔයා දන්නවා. I කියන්නේ පතන කෝණය, R කියන්නේ වර්තන කෝණය, D කියන්නේ අපගමන කෝණය. අපි ඒ සාමාන්‍යයෙන් දන්න දේවල්. හරිද? හැබැයි විශේෂත්වයක් තියෙනවා. ආංශික පරාවර්තනය සිදු වෙන්නේ පරාවර්තන නියම වලට අනුකූලව. අන්න අපි කලින් සතියේ කරපු පාඩම පරාවර්තනය. පරාවර්තන නියම දෙකක් ඉගෙනුවා. පතන කිරණයයි පරාවර්තිත කිරණයයි අභිලම්බයයි තුනම එකම තලයේ තියෙන්න ඕන. පතන කිරණයයි පරාවර්තිත කිරණයයි අභිලම්බයයි තුනම එකම තලයේ තියෙන්න ඕන.
පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමාන වෙන්න ඕන. මේ පතන කෝණය I නම් ආංශික පරාවර්තනයට අදාළව පරාවර්තන කෝණය I වෙන්න ඕන. ආංශික පරාවර්තනයේ සිද්ධ වෙන්නේ පරාවර්තන නියමවලට අනුකූලව. හරිද? මේකත් I කෝණය. මේක පරාවර්තන කෝණය, ආංශික පරාවර්තන කෝණය. පැහැදිලිද? right. මේක සම්පූර්ණ කරගත්තා නම් යටින් ලියන්න මෙහෙම. ආංශික පරාවර්තනය පරාවර්තන නියමවලට අනුකූලව සිදුවේ. හරිද? ආංශික පරාවර්තනයේ සිද්ධ වෙන්නේ පරාවර්තන නියම වලට අනුකූලව. පරාවර්තන නියම දෙකක් කලින් ගෙන්නුවා. පැහැදිලිද? ලියන ඊළඟ මාතෘකාව වර්තන නියම. වර්තන නියම. හොඳට අහගන්න. පරාවර්තන නියම දෙකක් ඉගෙනුවනේ. දැන් චුට්ටකට කලින් කිව්වේ ඒ වගේ වර්තනයට අදාළවත් නියම දෙකක් තියෙනවා. හරිනේ? දැන් කතා කරන්නේ වර්තනය වීමට අදාළව පවතින නියම ගැන. වර්තන නියම. ලියන්න. ඒ යටතේ පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් අතර ආලෝක කිරණ වර්තනය වීම වර්තන නියමවලට අනුකූලව සිදුවේ. අලුත් පෙළයකින් ලියන තරුවක් දාලා පළමු නියමය. පළමු නියමය. එයට ලියන්න. පතන කිරණය වර්තිත කිරණය හා අභිලම්බය එකම තලයේ පිහිටිය යුතුය. ඔන්න පළවෙනි නියමය. පතන කිරණයයි වර්තිත කිරණයයි අභිලම්බයයි තුනම එකම තලයේ පිහිටන්න ඕන. හරිනේ? පතන කිරණයයි වර්තිත කිරණයයි අභිලම්බයයි තුනම එකම තලයේ තියෙන්න ඕන. දැන් හිතන්න පතන කිරණයයි අභිලම්බයයි තියෙන බෝඩ් එකේ නම් වර්තිත කිරණය මේ පැත්තට යන්න බෑ. පතන කිරණයේ බෝඩ් එක දිගේ නම් එන්නේ, අභිලම්බයේ බෝඩ් එක උඩ නම් තියෙන්නේ. වර්තිත කිරණය මෙන්න මෙහෙ යන්න බෑ. පැහැදිලිද කියන්නේ? අනිවාර්යෙන් වර්තිත කිරණයත් බෝඩ් එක දිගේ යන්න ඕන. එකම තලයේ තියෙන්න ඕන. හරිද? අලුත් පෙළයකින් තරුවක් දාලා ලියන්න. දෙවන නියමය හෙවත් ස්නෙල් නියමය. දෙවන නියමය හෙවත් ස්නෙල් නියමය. ස්නෙල් නියමය. මේක අඳගන්න. මේක අඳගන්න. ලියන්න මෙහෙම. පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් අතර ආලෝක කිරණ වර්තනය වීමේදී පතන කෝණයේ සයිනය හා වර්තන කෝණයේ සයිනය අතර අනුපාතය නියතයකි. හරිද? පොඩ්ඩක් බලන්න. පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් අතර ආලෝක කිරණ වර්තනය වීමේදී පතන කෝණයේ සයිනය sin I පතන කෝණයේ සයිනය හා වර්තන කෝණයේ සයිනය අතර අනුපාතය sin R. පතන කෝණයේ සයිනය හා වර්තන කෝණයේ සයිනය අතර අනුපාතය නියතයකි. නියතයකි. මෙන්න මේක තමයි දෙවන නියමය හෙවත් ස්නෙල් නියමය. ස්නෙල් කියන විද්‍යාඥයා තමයි පරීක්ෂණාත්මකව මේක හොයාගත්තේ. පතන කෝණයේ සයිනයයි වර්තන කෝණයේ සයිනයයි අතර අනුපාතය නියතයක් කියලා. පැහැදිලිද? මේක ලියලා ඉවර කරන්න. දෙවෙනි නියමය එතනින් ඉවරයි. අලුත් පෙළයකින් ලියන අලුත් මාතෘකාවක් වර්තනාංකය. අලුත් මාතෘකාව වර්තනාංකය. වර්තනාංකය. වරහණට ලියන්නේ simple n. වරහණට ලියන්නේ simple n වර්තනාංකය. එයට ලියන්න. ඉහත ස්නෙල් නියමයේ සඳහන් වන නියතය එම මාධ්‍ය දෙක සඳහා වර්තනාංකය ලෙස හඳුන්වයි. එවිට ස්නෙල් නියමය
පහත පරිදි ලිවිය හැක. හොඳට අහගන්න. මේ තියෙන ස්නෙල් නියමය. ස්නෙල් නියමයේදී කිව්වේ පතන කෝණයේ සයිනයත් වර්තන කෝණයේ සයිනයත් අතර අනුපාතය නියතයක් කියලා. මෙන්න මේ ස්නෙල් නියමයේ සඳහන් වෙනවා නියතයක් ගැන. මේ නියතයට අපි කියන්නේ වර්තනාංකය කියලා. හරිද? මේ ස්නෙල් නියමයේ සඳහන් වන නියතයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? වර්තනාංකය කියලා. එහෙනම් මේ වර්තනාංකය කවුද? n. right. වර්තනාංකය n නම් අපිට ස්නෙල් නියමය අලුතෙන් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. sin i පතන කෝණයේ සයිනය බෙදීම sin r වර්තන කෝණයේ සයිනය මේ අනුපාතය නියතයක්. කවුද නියතය? වර්තනාංකය. නියතය හඳුන්වන්නේ කවුරු කියලාද? වර්තනාංකය. පැහැදිලිද? දැන් ආය රූපය අඳින්න ඕනේ නැහැ. කලින් රූපේ තියෙනවනේ. මෙන්න මේක ලියලා කොටු කරගන්න. අපි ලිව්වේ එවිට ස්නෙල් නියමයේ පහත පරිදි ලිවිය හැක. මේක ලියලා කොටු කරගන්න. sin i බෙදීම sin r සමානයි n. නියතයක්. හරිනේ? n නියතයක්. n ගේ නම මොකද්ද? වර්තනාංකය. පැහැදිලිද? පහලින් ලියන්න. වර්තනාංකය නියතව පවතින්නේ කිරණ වර්තනය වීමට අදාළ මාධ්‍ය දෙක සඳහාය. මාධ්‍ය දෙක වෙනස් වන විට එන්හි අගය වෙනස් වේ. හරිද? හොඳට අහගන්න. මේ වර්තනාංකය කියන එක මේ අගය නියතව පවතින්නේ මාධ්‍ය දෙක සඳහා. මේ ආලෝක කිරණයේ වර්තනය වන මාධ්‍ය දෙක වෙනස් වුණොත් නියතයත් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මේක වාතය ජලය වුණොත් නියතය යම්කිසි අගයක්. මේක වාතය වීදුරු වුණොත් නියතය වෙනත් අගයක්. පැහැදිලිද මං කියන්නේ? වාතය ජලයට නියතය එක්තරා අගයක්. වාතය වීදුරු වලට නියතය වෙනත් අගයක්. මාධ්‍ය දෙක වෙනස් වෙනකොට නියතය වෙනස් වෙනවා. හරිනේ? මාධ්‍ය දෙක වෙනස් වෙනකොට නියතය වෙනස් වෙනවා. දැන් මේක බලන්න. කිරණ උඩ ඉඳන් එන්නේ. පතනය වෙන්නේ. ඒ නිසා ඒක මට ලියන්න පුළුවන් පතන මාධ්‍ය කියලා. පතනය වන මාධ්‍ය. පතන මාධ්‍ය. කිරණ පතනය වන මාධ්‍ය. කිරණ වර්තනය වෙලා යන්නේ මේ පැත්තට. එහෙනම් මේක ලියන්න පුළුවන් වර්තන මාධ්‍ය. උඩ තියෙන්නේ පතන මාධ්‍ය, පහළ තියෙන්නේ වර්තන මාධ්‍ය. හරිනේ? එතකොට මේ නියතේ රඳා පවතින්නේ කවුරු මතද? පතන මාධ්‍ය හා වර්තන මාධ්‍ය මත. හරිනේ? මේ නියතය රඳා පවතින්නේ වර්තනාංකය රඳා පවතින්නේ කවුරු මතද? පතන මාධ්‍ය හා වර්තන මාධ්‍ය මත. මාධ්‍ය වෙනස් වුණොත් වර්තනාංකය වෙනස් වෙනවා. ලියන්න මෙහෙම වර්තනාංකය පතන හා වර්තන මාධ්‍ය මත රඳා පවතී. වර්තනාංකය පතන හා වර්තන මාධ්‍ය මත රඳා පවතී. ආයත අලුත් පෙළයකින් ලියන්න. ඉහත වර්තනය නැවත සලකමු. ඉහත වර්තනය නැවත සලකමු. මේ සටහන අඳින්න. හරිද? යටින් ලියන්න මෙහෙම. මෙහිදී ආලෝක කිරණය පතන මාධ්‍යයේ සිට වර්තන මාධ්‍යයට ගමන් කරයි. එබැවින් පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තිත කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය පිළිබඳව සලකනු ලබයි. හොඳට අහගන්න. මේ කිරණය පතන මාධ්‍යයේ ඉඳන් වර්තන මාධ්‍යයට තමයි යන්නේ. ඒ නිසා පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය ගැන තමයි අපි සලකන්නේ. හරිද? පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය ගැනයි සලකන්නේ. ඒ මාධ්‍ය දෙක අතර සාපේක්ෂ සංසන්දනය කිරීමක් තමයි කරන්නේ. හරිද? අලුත් පෙළකින් ලියන්න. අලුත් පෙළකින්
පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තිත කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය පහත පරිදි සංකේතවත් කරයි. පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තිත කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය පහත පරිදි සංකේතවත් කරයි. හොඳට බලන්න. පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තිත කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ විදිහට. පතන n වර්තන. මෙන්න මේ විදිහට තමයි සංකේතවත් කරන්නේ. මේකේ අදහස පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. ඕගොල්ලන්ට මතක නම් යාන්ත්‍ර විද්‍යාව කරන කාලේ අපි සාපේක්ෂ ප්‍රවේගය ලිව්වේ. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මතකද? මම මෙතන ලියලා පෙන්නන A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේගය ලිව්වේ. අන්න ඒ වගේ හැබැයි ඒක නෙමෙයි. හරිනේ? ඒ වගේ තමයි. නමුත් ඒක නෙමෙයි. සාපේක්ෂ ප්‍රවේගය ලියනෝ වගේ තමයි මේකත්. පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. හරිද? ඒ වගේම තව දෙයක් තියෙනවා. මෙතන මාධ්‍ය දෙක අතර සැසඳීමක් කරන්න. සාපේක්ෂව සැසඳීමක්. ඒ නිසා ඇත්තට මෙතනදී මාධ්‍ය දෙක අතර අනුපාතයක් එන්නේ. හරිනේ? පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය කියලා අපි මේ දෙක සංසන්දනය කරනවා. මාධ්‍ය දෙක සැසඳීමක් කරන්නේ. එතෙන්දී මාධ්‍ය දෙකේ වර්තනාංක අතර අනුපාතයක් එන්නේ. ඒක එන්නේ කොහොමද කියලා පස්සේ ගණනය කිරීමකින් පැහැදිලි කරන්නම්. දැනට මේක බලන්න. මේකම ඒ කියන්නේ මේ අදහසම පතන n වර්තන ඒ කියන්නේ පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය අපට ලියන්න පුළුවන් අනුපාතයක් විදියට. මම මේක පොඩ්ඩක් මකන්නම්. අනුපාතයක් විදියට ලියන්න පුළුවන්. එතකොට එන්නේ n වර්තන බෙදීම n පතන කියලා. හරිද? මේක තමයි සංකේතවත් කරන විදිය. අපි මේ විදියට තමයි සංකේතවත් කරන්නේ. මෙතෙන්දි කරන්නේ මාධ්‍ය දෙකේ වර්තනාංක සැසඳීමක්. ඒ නිසා පතන n වර්තන කියන්නේ පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. අනුපාතයක් විදියට තමයි අපි මේක සලකන්නේ. අනුපාතයක් විදියට. ඔයා මේකත් ලියන්න පහත පරිදි සංකේතවත් කරයි පතන n වර්තන. ඊට පස්සේ මේක ලියන්න පතන n වර්තන සමානයි n වර්තන බෙදීම n පතන. සැසඳීම කරන්නේ අනුපාතයක් විදියට. හරිනේ? සංසන්දනය කරන්නේ අනුපාතයක් විදියට. අපි අන්තිමට ලිව්වේ පහත පරිදි සංකේතවත් කරයි. ඉස්සලා මේක ලියන්න. ලියලා යටින් සමීකරණ ලියලා කොටු කරන්න. සැසඳීමක් කරන්නේ වර්තනාංක අතර පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. අනුපාතයක් තමයි ගන්නේ. හරිද? සමීකරණයට යටින් ලියන්න මෙහෙම. මෙහි n පතන හා n වර්තන යනු මේ විදිහටම සංකේත ලියන්න. හොඳේ? මෙහි n පතන හා n වර්තන යනු එම මාධ්‍ය දෙක සඳහා නිරපේක්ෂ වර්තනාංක වේ. මෙහි n පතන හා n වර්තන යනු එම මාධ්‍ය දෙක සඳහා නිරපේක්ෂ වර්තනාංක වේ. යටින් ඉරියන් ඉන්න නිරපේක්ෂ වර්තනාංක. නිරපේක්ෂ වර්තනාංක කියන එක යටින් ඉරක් ඇඳ ගන්න. නිරපේක්ෂ වර්තනාංකය මොකක්ද කියලා තව ටිකකින් පැහැදිලි කරනවා. ඒකත් දැනට ඔළුවේ තියාගන්න අලුත් වචනයක්. හරිද? ඒක අලුත් වචනයක් තව ටිකකින් උගන්වනවා. දැන් හොඳට අහගන්න. පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය අපි මේ විදිහට සංකේතවත් කරන්නේ. මාධ්‍ය දෙක අතර සැසඳීමක් කරන්නේ. මාධ්‍ය දෙක අතර වර්තනාංකවල සැසඳීමක් කරන්නේ අනුපාතයක් විදිහටයි ගන්න. හරිනේ? අනුපාතයක් විදිහට ගන්න. එහෙනම් මේ ඔක්කොම ටික පාවිච්චි කරොත් දැන් අපි මුලින් කිව්වා ස්නෙල් නියමය පතන කෝණයේ සයිනය හා වර්තන කෝණයේ සයිනය අතර අනුපාතයේ නියතයක් වේ. ඒ නියතය කවුද? වර්තනාංකය වේ. වර්තනාංකය කොහොමද බලන්නේ? මාධ්‍ය දෙකට සාපේක්ෂව. මොනවද මාධ්‍ය දෙක? පතන හා වර්තන. පතන හා වර්තන මාධ්‍ය දෙකේ සංසන්දනය කරන්නේ කොහොමද? අනුපාතයක් විදියට. සංකේතවත් කරන්නේ කොහොමද? මෙන්න මේ විදියට. දැන් ඔය ඔක්කොම ටික දිහා බලලා ස්නෙල් නියමය මට අලුත්ම විදියකට ලියන්න පුළුවන්.
හරිනේ මේ සියලුම කරුණු ටික සලකලා අපිට නැවත ස්නෙල් නියමය අලුතින් සංකේතවත් කරලා ලියන්න පුළුවන්. ඒ මෙන්න මේ විදිහට. හරිනේ අපිට පුළුවන් මේ විදිහට ලියන්න ස්නෙල් නියමය පතන කෝණයේ සයිනය හා වර්තන කෝණයේ සයිනය අතර අනුපාතයේ නියතයක්. කවුද නියතය? වර්තනාංකය. වර්තනාංකය සලකන්නේ කොහොමද? මාධ්‍ය දෙකට සාපේක්ෂව. කොහොමද සලකන්නේ? පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. හරිනේ? එතකොට අපි සංසන්දනය කළා මේ විදිහට තමයි ලියන්නේ. පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. ඊළඟට අපි කිව්වා මේ සාපේක්ෂව සලකන්නේ අනුපාතයක් විදියට. එහෙනම් පතන n වර්තන සමානයි n වර්තන බෙදීමෙන් පතන කියලා අපි කලින් කිව්වා. හරිද? n වර්තන බෙදීම n පතන සමානයි sin i බෙදීම sin r. පැහැදිලිද? මේක තමයි මේ ලිව්වේ. සැසඳීම අනුපාතයක් විදියට ලිව්වා. එහෙනම් මේ කෝණවල අනුපාතය මේකටත් සමාන වෙන්න ඕන. දැන් පුළුවන් මේක හරහට ගුණ කරන්න. n පතන දාන්න මේ පැත්තට. n පතන sin i. මේ තියෙන්නේ n පතන sin i. මේක දාන්න අනිත් පැත්තට. n වර්තන sin r. ආයේ තියෙන මේක n වර්තන sin r. එහෙනම් ගණන් හදනකොට අපිට මේ සමීකරණ ඔක්කොම ඕන වෙනවා. ගානේ හැටියට සුදුසුම සමීකරණය අපි ඒ වෙලාවට තමයි ආදේශ කරන්නේ. මේ තියෙන්නේ ස්නෙල් නියමයෙන් අපිට ලබා ගන්න පුළුවන් සමීකරණ පතන n වර්තන සමානයි sin i බෙදීම sin r. n වර්තන බෙදීම n පතන සමානයි sin i බෙදීම sin r. එහෙම නැත්නම් n පතන sin i සමානයි n වර්තන sin r. හරිද? දැන් අපි මේ සමීකරණයට පොඩි අවධානයක් දෙමු. n පතන මේ පැත්ත. sin i මේ පැත්තේ කෝණය. n වර්තන මේ පැත්ත. sin r මේ පැත්තේ කෝණය. එහෙනම් පතන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකයයි sin i ගුණ කරාම ලැබෙන අගය වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකයයි sin r යි ගුණිතයෙන් ලැබෙන අගයට සමානයි. නේ? මේ පතන කිරණ පවතින මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය ගුණ කිරීම පතන කෝණයේ සයිනය සමාන වෙනවා. වර්තන කිරණ පවතින මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය වර්තන කෝණයේ සයිනය ගුණිත සමාන වෙනවා. මේ පැත්තේ වර්තනාංකය මේ පැත්තේ කෝණයෙන් ගුණ වෙන්නේ. මේ පැත්තේ වර්තනාංකය මේ පැත්තේ කෝණයෙන් ගුණ වෙන්නේ. පැහැදිලිද කියන්නේ? පතන වර්තනාංකය පතන කෝණයේ සයිනය වර්තන මාධ්‍යයේ වර්තනාංකය වර්තන කෝණයේ සයිනය ගුණිත සමාන වෙනවා. පතන මාධ්‍ය එක පැත්තක් වර්තන මාධ්‍ය අනිත් පැත්ත. හරිනේ? ඒ විදිහට තමයි සමීකරණය එන්නේ. ඒ වගේ මම කිව්වා මෙතන n පතන n වර්තන කියන්නේ අදාළ මාධ්‍යවල නිරපේක්ෂ වර්තනාංක. නිරපේක්ෂ වර්තනාංකය මොකක්ද කියලා අපි තව ටිකකින් පැහැදිලි කරනවා. හරිනේ? දැන් හොඳට අහගන්න. හරි? අපි මෙතනට කෙලින්ම සම්බන්ධ කරනවා රැලිති ටැංකිය. රැලිති ටැංකිය මගින් වර්තන ආදර්ශනය. හරිනේ? රැලිති ටැංකිය මගින් වර්තන ආදර්ශනය. මම මෙතනට සෙට් කරන්න හදන්නේ රැලිති ටැංකිය මගින් වර්තනය ආදර්ශනය. දැන් ගොඩක් අයට ඒක මතක නැහැ. හරිනේ? මතක නැත්නම් කෙලින්ම අපි 2021 පන්තියේ ළමයින්ට දාපු මුල්ම වීඩියෝ එක රැලිති ටැංකිය මට මතක විදිහට මාර්තු මාසේ 14 වෙනිදාද කොහෙද වීඩියෝ එක දැම්මේ. ඒ මාර්තු 14 මතක ඒ වගේ එදා වීඩියෝ එක බලන්න. ඒකේ තියෙනවා රැලිති ටැංකිය සම්පූර්ණ පාඩම. සම්පූර්ණ පාඩම ඕනේ නැහැ. මෙතනට වර්තනයේ විතරක් බැලුවා නම් ඇති. හරිනේ? වර්තනයේ විතරක් බලාගත්තා නම් ඇති. රැලිති ටැංකියේ අපි සටහන් ඇඳලා ඒ තරංග ගමන් කරන විදිය අපගමනය වෙන විදිය ඒ ඔක්කොම ඇඳලා හොඳ රූපයකුත් එක්ක පැහැදිලි කිරීමක් කරා කෝණ අනුපාතය සමාන වෙනවා කියලා ලැම්ඩා අනුපාතයට. මතකද දන්නේ? දැන් මේ පැත්තේ කෝණය i නේ. එතකොට මේ පැත්තේ තරංගායාමය ලැම්ඩා කියලා ගත්තොත් පතන ලැම්ඩා. හොඳට අහගන්න. මම ගන්නම් මේ පැත්තේ කිරණ පතනය වන පැත්තේ තරංගායාමය ලැම්ඩා පතන. වර්තනය වන පැත්තේ තරංගායාමයේ ලැම්ඩා වර්තන කියලා ගන්නවා. එතකොට රැලිති ටැංකියේදී අපි ඔප්පු කරලා පෙන්නුවේ කෝණ අනුපාතය ලැම්ඩා අනුපාතයට සමානයි කියලා. එහෙනම් කෝණ අනුපාතය sin i බෙදීම sin r සමාන වෙන්න ඕන ලැම්ඩා අනුපාතයට. ලැම්ඩා අනුපාතය එන්නේ මාධ්‍ය දෙකට අදාළව ලැම්ඩා පතන ලැම්ඩා වර්තන. ලැම්ඩා පතන ලැම්ඩා වර්තන. හරිද?
ඒ වගේම මතකද තව ටිකක් ඉස්සරහට අපි ගිහිල්ලා කිව්වා වර්තනයේදී සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතයට බලපාන්නේ කම්පන ප්‍රභවය. ඒ නිසා වර්තනයේදී වෙනස් වෙන්නේ ප්‍රවේගය. දැන් අද පාඩම් පටන් ගත්තෙත් එහෙම. වර්තනයේට හේතුව ප්‍රවේගයේ වෙනස් වීම කියලා. එහෙනම් ලැම්ඩා අනුපාතය සමාන වෙන්න ඕන ප්‍රවේග අනුපාතයට. මේ පැත්තේ මම ගන්නම් ප්‍රවේගය v පතන ප්‍රවේගය. මේ පැත්තේ ප්‍රවේගය ගන්නම් v වර්තන. හරිද? කිරණ පතනය වෙන පැත්තේ ප්‍රවේගය v පතන, වර්තනය වෙන පැත්තේ ප්‍රවේගය v වර්තන. එහෙනම් මේකම ලියන්න පුළුවන් තරංගායාම අනුපාතය සමානයි ප්‍රවේග අනුපාතයට. v පතන බෙදීම v වර්තන. v වර්තන. හරිද? දැන් ස්නෙල් නියමයෙන් අපි හොඳටම දන්නවා කෝණ අනුපාතය සමාන වෙන්නේ වර්තනාංක අනුපාතයට. හරිනේ? කෝණ අනුපාතය සමාන වෙන්නේ වර්තනාංක අනුපාතයට. එහෙනම් මෙතන එන්නේ n වර්තන බෙදීම n පතන. මට sin i බෙදීම sin r වෙනුවට. දැන් මේකත් අපිට වැදගත් තමයි. මේකත් අපිට වැදගත්. හරිනේ? හැබැයි මට sin i බෙදීම sin r වෙනුවට දාන්න පුළුවන් ස්නෙල් නියමය අනුව n වර්තන බෙදීම n පතන. එහෙනම් මෙතනට දාමු n වර්තන බෙදීම n පතන. n වර්තන බෙදීම n පතන. මේ දැම්මේ කෝණ අනුපාතය වෙනුවට. එහෙනම් මේක සමාන වෙන්න ඕන ලැම්ඩා පතන බෙදීම ලැම්ඩා වර්තන සමාන වෙන්න ඕන v පතන බෙදීම v වර්තන. පැහැදිලිද කියන්නේ? රයිට්. මෙන්න මේක ඉතාමත් වැදගත්. ගොඩක් MCQ වලටත් අපිට මේක ඕන වෙනවා. රැලිති ටැංකියේදී ඔප්පු කරලා පෙන්නුවේ කෝණ අනුපාතය සමානයි කියලා ලැම්ඩා අනුපාතයට සහ ප්‍රවේග අනුපාතයට. ආලෝකයේ පාඩමේදී ස්නෙල් නියමයෙන් කියවෙන්නේ කෝණ අනුපාතය සමානයි කියලා වර්තනාංක අනුපාතයට. මං කෝණ අනුපාතය වෙනුවට දැම්ම කවුද? වර්තනාංක අනුපාතය. එහෙනම් වර්තනාංක අනුපාතය n වර්තන බෙදීම n පතන සමානයි ලැම්ඩා පතන බෙදීම ලැම්ඩා වර්තන. ඒ වගේම මේක සමානයි v පතන බෙදීම v වර්තන. මෙතන ලැම්ඩා පතන කියන්නේ පතන මාධ්‍යයේ තරංගායාමය. වර්තන මාධ්‍යයේ තරංගායාමය. මේ පතන මාධ්‍යයේ ප්‍රවේගය, මේක වර්තන මාධ්‍යයේ ප්‍රවේගය. පැහැදිලිද? දැන් අපිට මෙන්න මේ සමීකරණ භාවිතා කරොත් මේ දෙන සමානයිනේ. මේ දෙන්න. ඒ වගේම මේ දෙන්නත් සමානයිනේ. මේ දෙන්නත් සමානයි. හරිද? මෙන්න මේ ටික භාවිතා කරලා අපිට පුළුවන් අලුත් සමීකරණ සෙට් එකකට යන්න. හොඳට බලා ගන්න. ඉස්සෙල්ලම මේ ටික ලියා ගන්න. දැන් මේක බලන්න. මේකයි සමානයිනේ. මේකයි. ඒ දෙන්න සමාන කරොත් n වර්තන බෙදීම n පතන සමානයි ලැම්ඩා පතන බෙදීම ලැම්ඩා වර්තන. ඊට පස්සේ අපිට පුළුවන් මේක හරහට ගුණ කරන්න. හරහට ගුණ කරොත් මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් n පතන ලැම්ඩා පතන සමානයි n වර්තන ලැම්ඩා වර්තන. හරිනේ? මේක එකක්. එතකොට පතනය වන පැත්තේ වර්තනාංකයයි තරංගායාමයයි ගුණිතය සමානයි වර්තනය වන පැත්තේ වර්තනාංකයයි තරංගායාමයයි ගුණිතය. මේක වගේම නේද බං? එක පැත්තේව එක පැත්තට. පතන වර්තනාංකයේ කෝණය. මෙතනත් පතන වර්තනාංකය ලැම්ඩා. පතනය වන පැත්තේ වර්තනාංකයයි ලැම්ඩායි ගුණිතය සමානයි වර්තනය වන පැත්තේ වර්තනාංකයයි ලැම්ඩාටයි. හරිනේ? රයිට්. මේක බලන්න. මේකයි මේ කොන එකයි සමානයිනේ. වර්තනාංක අනුපාතයයි ප්‍රවේග අනුපාතයයි සමානයි. මේ සමාන වෙන එක හරහට ගුණ කරන්න. මේක හරහට ගුණ කරොත් ලියන්න පුළුවන් n පතන v පතන සමානයි n වර්තන v වර්තන. ඔය විදිහට අලුත් සමීකරණ ලියන්න පුළුවන්. එතනත් එක පැත්තේවා එක පැත්තට ගොනු වෙන්නේ පතනය වෙන පැත්තේ වර්තනාංකයයි ප්‍රවේගයයි ගුණ කරාම ඒක සමානයි වර්තනය වෙන පැත්තේ වර්තනාංකයයි ප්‍රවේගයයි ගුණිතයට. හරිද? ඒ ගුණිතයක් විදිහට ලියනවා නම් මේ බලන්න මේ සමීකරණ තුනම බලන්න. මේ තුනම බලන්න. පතනය වෙන පැත්ත වර්තනාංක කෝණ එක පැත්තේ, වර්තනාංක තරංගායාම එකම පැත්තේ, වර්තනාංක ප්‍රවේග එකම පැත්තේ. වර්තනය වෙනකොටත් එහෙමයි.
n sin r එක පැත්තක n lambda ඒ පැත්තේ nv එක පැත්තේ. පැහැදිලිද? එහෙනම් මේකේ පතනය වෙන පැත්ත එක ගොඩකට දාන්න. වර්තනය වෙන පැත්ත අනිත් ගොඩට දාන්න. වර්තනාංකයයි කෝණයයි ගුණිතයත් නියතයක්. වර්තනාංකයයි ලැම්ඩායි ගුණිතයත් නියතයක්. ඒ සමානයිනේ. දෙපැත්ත සමානයි. එහෙනම් නියතකයක්. වර්තනාංකයයි ප්‍රවේගයයි ගුණ කරාමත් වෙන්නේ නියතකයක්. පැහැදිලිද? දැන් මේ ටිකත් පිළිවෙලට ලියා ගන්න. හැබැයි දැන් ඔයාලට ඔළුව නිකන් කචල් වගේ ඇති. සමීකරණ ගොඩාක් තියෙනවා. හරිනේ? සමීකරණ ගොඩාක් තියෙනවා. හැබැයි බය වෙන්න එපා. සමීකරණ ගොඩක් තිබුණාට ගණන් හදනකොට අපි අත්‍යවශ්‍ය සමීකරණ එකක් දෙකක් තමයි භාවිතා කරන්නේ. හරිනේ? අපට ගණන් හදන සමීකරණ එකක් දෙකක් තමයි ඕන වෙන්නේ. මේ ඔක්කොම සමීකරණ ඔලුවට දාගන්න ඕනේ නැහැ. හැබැයි මේ ඔක්කොම පොතේ පිළිවෙලට ලියා ගන්න. ඔක්කොම පිළිවෙලට ලස්සනට ලියා ගන්න. මේ හැම දෙයක්ම ඔයාගේ දැනුමට වැදගත්. අපි ස්නෙල් නියමයෙන් පටන් අරන් ඒක පැහැදිලි කරගෙන ගිහිල්ලා ඒක ඉවර වෙච්ච තැනින් රැලිති ටැංකිය ආපහු ඇදලා අරන් රැලිති ටැංකියේ වර්තනය පැහැදිලි කළා. එතනින් ආපහු මෙතනට ආවේ. හරිනේ? ස්නෙල් නියමය ඒක ඉවර කරා. එතනින් රැලිති ටැංකිය ඇදලා ගත්තා. රැලිති ටැංකිය දිගේ ගියා. ආයෙ මෙතනට ආවා. පැහැදිලිද? රැලිති ටැංකියේ නෝට් එකත් පොඩ්ඩක් බලාගෙනම මෙතන සම්පූර්ණ කරගත්තා නම් හොඳයි. හරිනේ? දැන් අපි යන්නේ අලුත් මාතෘකාවකට. ඒක හැබැයි කලින් ඉතුරු කරපු වචනයක්. මොකද්ද? නිරපේක්ෂ වර්තනාංකය. ලියන අලුතෙන් අනුමාතෘකාව නිරපේක්ෂ වර්තනාංකය. හරිද? ඒ යටතේ ලියන්න. යම් මාධ්‍යයක වර්තනාංකය රික්තයේ වර්තනාංකයට දරන අනුපාතය නිරපේක්ෂ වර්තනාංකය ලෙස හඳුන්වයි. හරිද? නිරපේක්ෂ වර්තනාංකය කියන්නේ කිසියම් මාධ්‍යයක වර්තනාංකය රික්තයේ වර්තනාංකයට දරන අනුපාතය. හැබැයි මතක තියාගන්න රික්තයේ වර්තනාංකය අපි ගන්නෙ 1 කියලා. හරිනේ? රික්තයේ වර්තනාංකය 1යි කියලා තමයි අපි සලකන්නේ. අලුත් පෙළකින් ලියන කිසියම් මාධ්‍යයක නිරපේක්ෂ වර්තනාංකය ආලෝක කිරණවල ප්‍රවේගය ඇසුරෙන්ද ලිවිය හැකිය. හරි, හොඳට අහගන්න. කිසියම් මාධ්‍යයක නිරපේක්ෂ වර්තනාංකය කියන්නේ රික්තයට සාපේක්ෂව වර්තනාංකය. හැබැයි ඇත්තටම රික්තයේ වර්තනාංකය 1යි. ඒ නිසා අපට ඒකෙන් සමීකරණයකට යන එක තේරුමක් නැහැ. ඒ වුණාට නිරපේක්ෂ වර්තනාංකය ලියන්න පුළුවන් ආලෝක කිරණවල ප්‍රවේගය ඇසුරෙන්. අන්න එතෙන්දී අපට වැදගත් සමීකරණයක් එනවා. හරිනේ? කිසියම් මාධ්‍යයක නිරපේක්ෂ වර්තනාංකය අපට ලියන්න පුළුවන් ආලෝක කිරණවල ප්‍රවේගය ඇසුරෙන්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. අපිට ජලයේ නිරපේක්ෂ වර්තනාංකය ලියන්න ඕන. හරිනේ? ජලයේ නිරපේක්ෂ වර්තනාංකය. මම උදාහරණයක් ගන්නම්. ජලයේ නිරපේක්ෂ වර්තනාංකය NW නම් මම එහෙම ගන්නම්. හරිනේ? ජලයේ නිරපේක්ෂ වර්තනාංකය NW නම් NW අපට ප්‍රවේගය ඇසුරෙන් ලියන්න පුළුවන් ආලෝක කිරණවල ප්‍රවේගය ඇසුරින් උඩට එන්නේ රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය පල්හැට එන්නේ ජලයේදී ආලෝකයේ ප්‍රවේගය. මෙන්න මේ විදිහට තමයි අපි නිරපේක්ෂ වර්තනාංකයට සමීකරණයක් ලියන්නේ ප්‍රවේග ඇසුරේ. ඇත්තටම වර්තනාංක ඇසුරින් සමීකරණයක් ලියන එක තේරුමක් නැහැ. මොකද රික්තයේ වර්තනාංකය 1යි. ඒ නිසා ප්‍රවේග ඇසුරෙන් ලියන එක තමයි අපිට ප්‍රයෝජනයක් තියෙන්නේ. ජලයේ නිරපේක්ෂ වර්තනාංකය කියන්නේ රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය බෙදීම ජලයේදී ආලෝකයේ ප්‍රවේගය. දැන් මේකට ආදේශ කළ බලමු. දැන් පාඩම් පටන් ගන්නකොටම කිව්වා රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 10/8යි. හරිද? 3 වැඩි කිරීම 10/8යි. ජලයේදී ආලෝකයේ ප්‍රවේගය දුන්න 2.25 වැඩි කිරීම 10/8යි. 2.25 වැඩි කිරීම 10/8යි. මේක සුළු කරොත් අපට උත්තරේ එන්නේ 4 බෙදීම 3යි. එහෙම නැත්නම් 1.33යි. ඔන්න ජලයේ නිරපේක්ෂ වර්තනාංකය. අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට ජලයේ නිරපේක්ෂ වර්තනාංකය කීයද ගන්නෙ? 4 බෙදීම 3යි. හරිද? පැහැදිලිද කියන්නේ? ඔය විදිහටම අපිට පුළුවන් වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය හොයන්න. හරිද? වීදුරු වල. එතකොට
වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය අපි හිතමු Ng කියලා. වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය Ng. එතකොට එන්නේ Ng සමානයි රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය උඩට 3 වැඩි කිරීම 10 හරිද? රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය උඩට. යටට එන්නේ වීදුරු තුලදී ආලෝකයේ ප්‍රවේගය. දැන් මෙතන ජලය හොයනකොට ජලයේදීනේ. වීදුරු වල හොයනකොට වීදුරු වලදී. වීදුරු වලදී ආලෝකයේ ප්‍රවේගය අපි දුන්න 2 වැඩි කිරීම 10යි. එයා මේක සුළු කරොත් එන්නේ 3 බෙදීම 2යි 1.5යි. පැහැදිලිද? කිසියම් මාධ්‍යයක නිරපේක්ෂ වර්තනාංකය හොයනවා නම් මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. උඩට එන්නේ රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය, පල්ලෙහාට එන්නේ අදාළ මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය. ප්‍රවේග අනුපාතය සමානයි කාටද? නිරපේක්ෂ වර්තනාංකයට. මේ ටික ලියාගන්න. ලියන ඊළඟ මාතෘකාව වර්තනයේදී වස්තුව හා ප්‍රතිබිම්බයත් එහි තාත්වික හා අතාත්වික බවත් හඳුනා ගැනීම. හරිද? වර්තනයේදී වස්තුව හා ප්‍රතිබිම්බයත් එහි තාත්වික හා අතාත්වික බවත් හඳුනා ගැනීම. එයට ලියන්න අනුමාතෘකාව වස්තුව හඳුනා ගැනීම හා අනුමාතෘකාව ලියන වස්තුව හඳුනා ගැනීම හා එහි තාත්වික හෝ අතාත්වික බව. වස්තුව හඳුනා ගැනීම හා එහි තාත්වික හෝ අතාත්වික බව. එයට ලියන්න වර්තනයට පෙර ආලෝක කිරණ හමුවන ස්ථානයේ වස්තුව පිහිටයි. වර්තනයට පෙර ආලෝක කිරණ හමුවන ස්ථානයේ වස්තුව පිහිටයි. එතනම පහළ පේලියෙන් ලියන්න, අලුත් පේලකින් ලියන්න. වර්තනයට පෙර ආලෝක කිරණ සැබෑ ලෙස හමුවේ නම් වස්තුව තාත්වික වේ. එතනම ආය අලුත් පේලකින් පහළ පේලියෙන් ලියන්න. හොඳේ. එතනම පල්ලෙහා පේලියෙන් ලියන්න. වර්තනයට පෙර ආලෝක කිරණ සැබෑ ලෙස හමු නොවේ නම් වස්තුව අතාත්වික වේ. හරිද? මම නිකන් පැහැදිලි කිරීමක් කරන්නම් දැනට අහගෙන ඉන්න. වර්තනයට පෙර ආලෝක කිරණ හමු වෙන තැන එතන තමයි වස්තුව තියෙන්නේ. වර්තනයට පෙර ආලෝක කිරණ සැබෑ ලෙස හමු වෙනවා නම් වස්තුව තාත්විකයි. ආලෝක කිරණ සැබෑ ලෙස හමු වෙන්නේ නැත්නම් වස්තුව අතාත්විකයි. හරිද? පරාවර්තනයේදීත් අපි ওই විදිහටම වස්තුව ප්‍රතිබිම්බය තාත්වික අතාත්වික බව ගැන කතා කරා. ඒ වගේම තමයි මෙතන දැන් කතා කරන්නේ වර්තනයට අදාළව වස්තුව ප්‍රතිබිම්බය තාත්වික අතාත්වික බව ගැන. ඔන්න මම ආයෙත් කියනවා වර්තනයට පෙර ආලෝක කිරණ හමු වෙන තැන තමයි වස්තුව තියෙන්නේ. වර්තනයට පෙර ආලෝක කිරණ සැබෑ ලෙස හමු වෙනවා නම් වස්තුව තාත්විකයි. එහෙම නැත්නම් වස්තුව අතාත්විකයි. හරිද? අලුත් පේලකින් ලියන්න අනුමාතෘකාව ප්‍රතිබිම්බය හා එහි තාත්වික අතාත්වික බව හඳුනා ගැනීම. ප්‍රතිබිම්බය හා එහි තාත්වික අතාත්වික බව හඳුනා ගැනීම. එයට ලියන්න වර්තනයෙන් පසු ආලෝක කිරණ හමුවන ස්ථානයේ ප්‍රතිබිම්බය පිහිටයි. වර්තනයෙන් පසු ආලෝක කිරණ හමුවන ස්ථානයේ ප්‍රතිබිම්බය පිහිටයි. එතනම ඊළඟ පේලියෙන් පහලින් ලියන්න. ඊළඟ පේලියෙන් පහලින් ලියන්න. වර්තනයෙන් පසු ආලෝක කිරණ සැබෑ ලෙස හමුවේ නම් වර්තනයෙන් පසු ආලෝක කිරණ සැබෑ ලෙස හමුවේ නම් ප්‍රතිබිම්බය තාත්වික වේ. ප්‍රතිබිම්බය තාත්වික වේ. එතනම ඊළඟ පේලියෙන් පහලින් ලියන්න. එතනම ඊළඟ පේලියෙන් පහලින් ලියන්න. වර්තනයෙන් පසු ආලෝක කිරණ සැබෑ ලෙස හමු නොවේ නම්
ප්‍රතිබිම්බය අතාත්වික වේ. වර්තනයෙන් පසු ආලෝක කිරණ සැබෑ ලෙස හමු නොවේ නම් ප්‍රතිබිම්බය අතාත්වික වේ. හරිද? දැන් හොඳට අහගන්න. වර්තනයෙන් පසු ආලෝක කිරණ හමු වෙන තැන එතන තමයි ප්‍රතිබිම්බය පිහිටන්නේ. වර්තනයෙන් පසු ආලෝක කිරණ සැබෑ ලෙසම හමු වෙනවා නම් ප්‍රතිබිම්බය තාත්විකයි. සැබෑ ලෙස හමු වෙන්නේ නැත්නම් ප්‍රතිබිම්බය අතාත්විකයි. පැහැදිලිද? මම දැන් කිරණ සටහන් දෙකක් ඇඳලා මේක පැහැදිලි කරන්නම්. හොඳට බලාගෙන ඉන්න. හරි? දැන් මේ අවස්ථා ටික බලන්න. හරිනේ? මම මෙතන උදාහරණයක් විදිහට මාධ්‍ය දෙක ගත්තේ ජලය සහ වාතය. මෙතන ජලය සහ වාතය ගත්තොත් වාතය විරල මාධ්‍යයක්. මොකද ප්‍රවේගය වැඩි. වාතය විරල මාධ්‍යයක්. ජලය සාපේක්ෂව ගහන මාධ්‍යයක්. හරිනේ? සාපේක්ෂව. වාතය විරලයි. ජලය ගහනයි. සාපේක්ෂව. එතකොට මම ගත්තා වස්තුව තියෙනවා කියලා ජලය තුල. ජලය තුල වස්තුව තිබ්බොත් වස්තුවෙන් නිකුත් වෙන ආලෝක කිරණ ජලය හරහා ගමන් කරලා අතුරු මුහුණතෙන් වර්තනය වෙලා වාතයට යනවා. හරිද? ජලය හරහා ගමන් කරලා අතුරු මුහුණතෙන් වර්තනය වෙලා වාතයට යනවා. ඒතර ජලයේ සිට වාතයට යනකොට ගහන සිට විරලට යන්නේ. ගහන සිට විරලට යනවා නම් අභිලම්බයෙන් ඉවතට යන්නේ. කිරණය අභිලම්බයෙන් ඉවතට යන්නේ. ජලයේ සිට වාතයට. වර්තනයට පෙර කිරණ හමු වන තැන මෙතන. වර්තනයට පෙර කිරණ හමු වන තැන මෙතන. ආන්න එහෙනම් වර්තනයට පෙර කිරණ හමු වන තැන මෙතන වස්තුව. මෙතන වස්තුව. වර්තනයට පෙර කිරණ සැබෑ ලෙස හමු වෙන නිසා මේ වස්තුව තාත්විකයි. මේ වස්තුව තාත්විකයි. ඊළඟට වර්තනයෙන් පසු කිරණ වාතය තුල තියෙන්නේ. වර්තනයෙන් පසු කිරණ විහිදිලා යනවා මිසක් නැවත හමු වෙන්නේ නැහැ. එහෙනම් වර්තනයෙන් පසු කිරණ නැවත හමු වෙන්නේ නැහැ. ආපස්සට දික් කරන්න ඕන. ආපස්සට දික් කරන්න ඕන. ආපස්සට දික් කරොත් වර්තනයෙන් පසු කිරණ හමු වන තැන ප්‍රතිබිම්බය. වර්තනයෙන් පසු කිරණ හමු වන තැන ප්‍රතිබිම්බයේ පිහිටයි. හැබැයි වර්තනයෙන් පසු කිරණ ඇත්තටම හමු වෙන්නේ නැහැ. දික් කරොත් හමු වෙන්නේ. ඒ නිසා ප්‍රතිබිම්බය අතාත්විකයි. ඒතර මේ ප්‍රතිබිම්බය අතාත්විකයි. අතාත්විකයි. පැහැදිලිද? යම් මේ අවස්ථාවට කිරණ වාතයේ දෙසට අபிසාරී වෙන්නේ. කිරණ වාතයේ දෙසට අபிසාරී වෙන්නේ. හරිද? මේ ආලෝක කිරණ තුන වාතයේ දෙසට අபிසාරී වෙන්නේ. ජලයේ සිට එන්නේ වාතයේ මෙන්න මේ ලක්ෂයට තමයි අபிසාරී වෙන්නේ. ජලයේ සිට එන්නේ වාතයේ මේ ලක්ෂයට තමයි අபிසාරී වෙන්නේ. වර්තනයට පෙර කිරණ තුන ඇත්තටම හමු වෙන්නේ නැහැ. මෙහෙම නෙන්නේ. ඇත්තටම හමු වෙන්නේ නැහැ. වර්තනයට පෙර කිරණ දික් කරොත් මෙන්න මෙතනදී හමු වෙනවා. දික් කරොත් මෙතනදී හමු වෙන්නේ. එහෙනම් වර්තනයට පෙර කිරණ හමු වෙන තැන O මෙතන තමයි වස්තුව. හැබැයි දික් කරොත් තමයි කිරණ හමු වෙන්නේ. ඇත්තටම හමු වෙන්නේ නැහැ. වස්තුව අතාත්විකයි. එහෙනම් මේ වස්තුව අතාත්විකයි. ඊළඟට ජලයේ සිට වාතයට යන කිරණ අභිලම්බයෙන් ඉවතට හැරේ. ජලයේ සිට වාතයට යන කිරණ අභිලම්බයෙන් ඉවතට හැරේ. ඒ ඉවතට හැරෙන කිරණ හමු වෙලා ප්‍රතිබිම්බය හැදෙන්නේ. වර්තනයෙන් පසු කිරණ හමු වෙන තැන ප්‍රතිබිම්බය පිහිටයි. අයි. වර්තනයෙන් පසු කිරණ සැබෑ ලෙස හමු වෙනවා. එහෙනම් ප්‍රතිබිම්බය තාත්විකයි. හරිනේ? ප්‍රතිබිම්බය තාත්විකයි. අවස්ථා දෙක තේරෙනවද? කියන දේ පැහැදිලිද? මෙතන වර්තනයට පෙර කිරණ සැබෑ ලෙස හමු වෙනවා.
වස්තුව තාත්විකයි. වර්තනයෙන් පසු කිරණ සැබෑ ලෙස හමු වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බය අතාත්විකයි. මෙතන වර්තනයට පෙර කිරණ සැබෑ ලෙස හමු වෙන්නේ නැහැ. දික් කළොත් හමු වෙන්නේ. වස්තුව අතාත්විකයි. හැබැයි වර්තනයෙන් පසු කිරණ සැබෑ ලෙස හමු වෙනවා. එතකොට ප්‍රතිබිම්බය තාත්විකයි. ඔන්න ඔය විදිහට තමයි වස්තුව ප්‍රතිබිම්බය හඳුනගන්නේ තාත්වික අතාත්වික බව හඳුනගන්නේ. පැහැදිලිද? වස්තුව ප්‍රතිබිම්බය හඳුනා ගැනීම හා එහි තාත්වික බව සහ අතාත්වික බව හඳුනා ගැනීම. මං ජලයයි වාතයයි අරගෙන උදාහරණයක් දුන්නේ. කිරණ සරහන් ටික ඇඳලා මේ ටික පිළිවෙලට තියාගන්න. බලන්න ආයෙ පාරක් කියවලා තේරෙනවද කියලා. එතකොට වර්තනයට අදාළව මූලික સિદ્ધාන්ත ඉවරයි. මූලිකම ටික. හරිනේ? මේ පාඩම දිගයි. එතකොට අද මං කරේ වර්තනයේ මූලිකම સિદ્ધාන්ත ටික විතරයි. තව ගොඩක් පාඩම ඉස්සරහට තියෙනවා. මේ වර්තනයේ පාඩමේ අණු කොටස් තුනක් තියෙනවා. තල පෘෂ්ඨ තුලින් වර්තනය, ප්‍රිස්ම තුලින් වර්තනය, කාච තුලින් වර්තනය. මම ඒක කලිනුත් කිව්වා. අපි ලබන සතියේ පාඩම පටන් ගන්නේ තල පෘෂ්ඨ තුලින් වර්තනය. මම අදට පාඩම නවත්තනවා. මේකේ ගණන් හදන්න එහෙම මුකුත් නැහැ. අපි ලබන සතියේ ඉඳන් තමයි ගණන් වලට යන්නේ. මම අද කරේ වර්තනයේ මූලිකම સિદ્ધාන්ත වර්තනය ගැන. හරිද? ලබන සතියේ පටන් ගන්නවා වර්තනයේ පාඩමේ පළවෙනි අනුමාත්‍රකාව තල පෘෂ්ඨ තුලින් වර්තනය. ඒකෙන් අපිට ගණන් හදන්න තියෙනවා. හරිද? මෙන්න මේකත් හොඳට අහගන්න. අප්‍රේල් 30 පොඩි වීඩියෝ එකක් දානවා ඕගොල්ලෝ දැනුවත් කිරීම සඳහා. ඇත්තටම ඉස්සරහට මොකද වෙන්නේ? අපි කොහොමද පන්ති කරන්නේ? තව මොන වගේ කාලයක් මෙහෙම ඉන්න වෙයිද? ඒ සම්බන්ධයෙන් මම පොඩි දැනුවත් කිරීමක් කරනවා. අප්‍රේල් 30 මම ඉතින් බ්‍රහස්පතින්දා හවස බාන වීඩියෝ එක දානවා. ඒ අප්‍රේල් 30 වීඩියෝ එකේ දැනුවත් කරනවා. අපි ඉස්සරහට මොකද කරන්නේ? කොහොමද වෙන්නේ? මොනවද ඕගොල්ලෝගේ පැත්තෙන් වෙන්න ඕන? එහෙම කියලා. 21 ළමයින්ට ටයිම් ටේබල් එහෙම ඔක්කොම දීලා තියෙන්නේ. දැන් ඉතින් වැඩ කරන්න විතරයි තියෙන්නේ ඔයාලට ගෙදර ඉඳන්. හරිනේ? ඉතින් මට පුළුවන් උපරිමේ මම කරලා තියෙන උඹලා වෙනුවෙන් මේක බලන්න. ලබන සතියේ අපි තල පෘෂ්ඨ වර්තනය පටන් ගන්නවා. මට තියාන අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා වීඩියෝ එකක් දානවා. ඒක බලන්න. එතකොට ඔයාලට යම්කිසි දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන්. ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරිනේ? එහෙනම් අදට නවත්තනවා.